පසුගිය දවසක අපි සඳහන් කළා මේ වර්ණ සහ රූප බාහිරින් තියෙන එකක් නෙවෙයි, ඒක ආධ්‍යාත්මිකව ගොඩනැගෙන එකක් කියන එක. මේ ආධ්‍යාත්මිකව ගොඩනැගෙන එකක් නම් ඇස් පියාගත්තාමත් වර්ණ පේන්න ඕනේ නේද කියලා අපිට ප්‍රශ්න ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අන්ධ අයටත් ඔය කියන විදිහට එහෙනම් ඇස් නොපෙනෙන අයටත් මේක පේන්න පුළුවන් නේද කියන කාරණාව, වර්ණ රූපය පේන්න පුළුවන් නේද කියන කාරණාව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න දෙකත් එක්ක තවදුරටත් මම හිතනවා ඔබ වහන්සේ අපිට මේ කාරණාව විග්‍රහ කරලා දෙවි කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔතනදී අපි මුලින්ම තෝරගන්න ඕනි කාරණයක් තමයි දැන් එතකොට බාහිරින් ගොඩ නැගුණේ නෑ කියලා අපි ගත්තට මේක අභ්‍යන්තරයෙන් ගොඩ නැගුණා කියලා ගන්නෙත් නෑ. මේක ටිකක් එන ගැඹුරුයි මේ විග්‍රහය. මේ බාහිරිනුත් නොවන අභ්‍යන්තරිනුත් නොවන තැනකින් තමයි මේක විග්‍රහ කරගන්න ඕනේ. නැත්තම් අපි ගන්නවා මේක සම්පූර්ණ මේ අභ්‍යන්තරයේම ගොඩ නැගිච්ච එකක් කියලා මෙහෙම ගන්නවා. මෙහෙම අභ්‍යන්තරයේ කියන එකත් නෙමෙයි මම කියන කතාව. මම දැන් අද පොඩ්ඩක් මම ඕක වෙන විදිහකේ ප්‍රවේශයක් ගන්නම් මේ කියන කතාවට. මම ඔබට මේක මේ නිකන් හුදු දැනුමක් විදිහට ගන්නේ නැතුව ඔබ තුලින්ම මේක දකින ආකාරය පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මේ විදිහට. දැන් අපි උදාහරණයක් විදිහට අපි මෙහෙම ගනිමුකෝ. දැන් අපිට දැනෙන එකම තමයි අපිට තියෙනවා ලෝකයක් තියෙනවා, ලෝකේ විඳින කෙනෙක් ඉන්නවා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ හැම වෙලාවෙම දැනෙන්නේ. මේ විදිහට ලොකු ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ විඳින්නෙක් ඉන්නවා. ඒ විඳින කෙනාට අපි බොහොම සරලව කියනවා මම කියලා. අපිට ওই විදිහට තමයි ඕක දැනෙන කාරණේ ওই විදිහට. ඉතින් ඊට පස්සේ මම කියන්නේ ඕක දැන් Taman තුලින් ඕක බලාගෙන යන්න. දැන් එතකොට මොකද්ද මේ ලෝකය කියලා මෙහෙම බලාගෙන යනකොට අපිට පේනවා මේක 12 ආකාරයකට කඩන්න පුළුවන් කියලා. මේක Taman තුලින් මම මේ බලන ආකාරය කියන්නේ මම මේක කිව්ව පළියට ඔබ පිළිගන්නේ නැතුව ඔබ ටිකක් මදක් වෙලාවක් ගිහිල්ලා පොඩ්ඩක් පැත්තකට වෙලා මේක නිරීක්ෂණය කරන්න පටන් ගන්න. ඉතින් මේ 12 ආකාරයකට බැලුවාන් පස්සේ අපිට පේනවා රූපයක් තියෙනවා. ඊළඟට රූපේ පේනිනවා. පෙනෙන්නෙක් ඉන්නවා බොහොම පැහැදිලිව. ඊළඟට ශබ්දයක් තියෙනවා. ඇසෙන්නෙක් ඉන්නවා. ඊළඟට ගන්ධයක් තියෙනවා. දැනෙන්නෙක් ඉන්නවා. රසයක් තියෙනවා. දැනෙන්නෙක් ඉන්නවා. ස්පර්ශයක් තියෙනවා. දැනෙන්නෙක් ඉන්නවා. සිතීමක් තියෙනවා. සිතන්නෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට අපිට 12කට ඔබට තෝරගන්න පුළුවන් මේ 12 ආකාරයේ මෙන්න මේ 12 ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ. දැන් අපි කියනවා නෑ එහෙම නෙමෙයි. දැන් මේ වෙලාවේ ඇමරිකාව කියලා රටක් තියෙනවානේ. ඒ රට තියෙන්නේ මෙහෙම මෙච්චර දුරක ඉන්නේ කියලා ඔබ කියන්න පුළුවන්. හැබැයි මම කියනවා ඉතින් ඒකත් මොකද්ද සිතීමක් සහ හිතන්නේ. දැන් නැත්තම් ඔබට කියන්න පුළුවන් මේ අහසේ තරු තියෙනවානේ මහා විශ්වයක් මහා චක්‍රාවට තියෙනවානේ කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙලාවේ ඒක වෙන්නේ සිතීමක් සහ හිතන්නේ. ඔබ හරි ඒක දකින්නකොට වෙන්නේ ඒක දැකීමක් හා දකින්නෙක් ඉන්න. ඔන්න ඔය විදිහට අපිට පේනවා ඔන්න මේ ටික විතරයි අපිට තියෙන්නේ කියලා. එතකොට දැන් මේ ලෝකය කියලා අපි කොච්චර මේ දැඟලුවත් මෙන්න මේක ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙනවා දකින්නෙත් ඉන්නවා, ශබ්දයක් තියෙනවා ඇසෙන්නෙක් ඉන්නවා, ගන්ධයක් තියෙනවා දැනෙන්නෙක් ඉන්නවා, රසයක් තියෙනවා දැනෙන්නෙක් ඉන්නවා, ස්පර්ශයක් තියෙනවා දැනෙන්නෙක් ඉන්නවා, සිතීමක් තියෙනවා සිතන්නෙක් ඉන්නවා. ඔච්චරයි. මේකෙන් පිට ලෝකයක් කාටවත් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔතනිනුත් අපිට බලුවාම හොඳටම පේනවා. එතකොට දැන් මේකත් අර කෙනාට සාපේක්ෂව ගොඩනගෙන ලෝකයක් කියලා. එතකොට දැන් මෙන්න මේ විදිහට ගොඩනගෙන එක කෙනාට සාපේක්ෂයි කියලා බොහොම පැහැදිලිව අපිට ඒ තැනින් පේන්න පටන් ගන්නවා. ඉතින් දැන් මෙතනට ආවට පස්සේ මෙතන ඉඳන් අපි ඕක හිමීට බලාගෙන යමු. එතකොට දැන් අපිට තියෙනවා මොකද රූපයක් තියෙනවා දකින්නෙක් ඉන්නවා. රූපයක් තියෙනවා දකින්නෙක් ඉන්නවා කියන තැනට අපි යමු. රූපයක් තියෙනවා දකින්නෙක් ඉන්නවා කියන තැනට ගියාට පස්සේ දැන් රූපය තිබ්බ පළියට දැන් මම මෙතන මේ කියන්නේ මේ බාහිර රූපයක් තියෙනවා කියලා තැනින් අපි මේ පටන් අරගෙන යන්නේ. මොකද දැන් අපිට දැනෙන තැනින් එපා මේක පටන් ගන්න. එතකොට අපිට දැනෙන තැනින් ගත්තට පස්සේ අපිට පේනවා රූපයක් බාහිරව තියෙනවා. මේ පැත්තෙන් බලන්න ඉන්නවා කියන තැනින් තමයි ඕක යන්නේ. එතකොට ඔන්න ඔය කාරණේ මත තමයි පිළිහිටලා තමයි යන්නේ. එතකොට දැන් දැන් අපි ඔකම හිමීට ඕක බලාගෙන යනකොට දැන් මෙතනදී මම තවත් පැහැදිලි කරන්න ඕනේ එකක් තියෙනවා. මේක මම මේ වෙලාවේ කියලා ඉන්න. දැන් අපි මේ අන්ධයෙකුට මේ පේන්නේ කොහොමද කියලා දැන් ඇස් පේන කෙනෙක් හොයන්න යනවා. අන්ධයෙකුට ඇයි පේන්නේ නැති කියලා. මම කියන්නේ ඉස්සෙල්ලා මේ අන්ධයෙකුට පේන්නේ නැත්තේ ඇයි කියලා හොයන්න කලින් ඔබට පේන්නේ කොහොමද කියලා හොයාගන්න.
නැත්තම් මෙතන අපි මේ වැරදි අවතීර්ණ වීමක් මෙතන ගන්නෙ. අපි දැන් මේ අන්ධයා කියන කෙනත් හිතේ හදාගෙන අන්ධයාට පෙනෙන ආකාරයත් හිතේ හදාගෙන මෙතන අර කැරකේ ඇතුලේ කැරකි ඉන්නවා මිස අපිට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ අපි විසඳගන්න යන්නේ නැහැ. දැන් හුඟක් වෙලාවට අපි මේ හැම වෙලාවෙම මේක විසඳගන්න යන්නේ මේ බාහිර කරුණු වලට ඈඳලා. මේ Taman තුලින් මේක දකින්නේ නැහැ. මම අර ධර්මදේශනාවල සමහරට කියන එකක් කාරණයක් තියෙනවා. මේ ෆ්ලෑෂ් ලයිට් ටික ඇතුළට හරව ගන්න කියලා. මේ ෆ්ලෑෂ් ලයිට් ටික අපි මේ එළියට හරවගෙන මේක විසඳ ගන්න බෑ. මේ ඇතුළට හරවගෙන දැන් මේ Tamanට දැන් වෙන කාටවත් පේන විදිහක් නෙමෙයි. අන්ධයෙකුට පේන්නේ ඇයි නැත්තේ ඇයි හරියයි. එහෙම නැතුව පොඩ්ඩක් දාලා බලන්න මේක දැන් Tamanට පේන්නේ කොහොමද කියලා. දැන් Tamanට පේන තැනින් තමයි මේක ලියා ගන්න ඕනේ. මේක Tamanට පේන තැනින් මේක ලියාගත්තේ නැත්තම් Tamanට ඇසෙන තැනින් මේක ලියාගත්තේ නැත්තම් මෙන්න මේක පැහැදිලි කරගන්න බෑ. දැන් ඔතනදී දැන් අපිට පේනවා මෙතන රූපයක් තියෙනවා බලන්නෙක් ඉන්නවා. දැන් ඔහොම බලාගෙන යනකොට අපිට පේනවා එක මොහොතකට තියෙන එකයි. එක මොහොතකට තියෙන එකයි. එක මොහොතකට ඒක ඉතා වේගෙන් අපි හොඳට නිරීක්ෂණය කරගෙන යනකොට අපිට පේනවා එක මොහොතකට තියෙන එකයි කියලා. එක්ක රූපයක් තියෙනවා දකින්නෙක් ඉන්නවා. ශබ්දයක් තියෙනවා ඇසෙන්නෙක් ඉන්නවා. දැන් සමහරට මේක දෙකක් තියෙනවා වගේ පේනවා වෙන්න පුළුවන් දැනෙනවා වෙන්න පුළුවන්. සමහර රූපවාහිනිය වගේ බලන වෙලාවකදී ඒත් කමන්නේ ඒක එහෙම තියන්නකො අපි දෙකක් හරි කොහොම හරි එක මොහොතකට තියෙන එකයි. දැන් එක මොහොතක තියෙන ගොඩනැගීම අපිට පේනවා අපි දෙකක් තිබුණා කියලා ගත්තත් ඒ මොහොතේ තියෙන ගොඩනැගීම බිඳ වැටිලා තමයි තවත් එකක් ගොඩනැගෙන්නේ කියලා ඔන්න අපිට හොඳටම පේනවා. එතකොට දැන් අපි මේ ලෝකේ හරි මම හරි විශ්වයේ හරි ඔය ඔක්කොම සියල්ලම ඔන්න ඕක ඇතුළට කැටි වෙලා පවතිනවා. මෙන්න මේක ඇතුළේ තමයි මෙන්න මේ 12 පොළ ඇතුළට කැටි වෙලා පවතිනවා. මේකෙන් පිට මොකක්වත් නැහැ. දැන් අපි ඕක හිමීට දැන් ඕක ඔහම බලාගෙන යනවා. මම කියන්නේ මේක හොඳට ඔබ වෙලාව ගන්න. දැන් මේකම තමයි මේ බුදුහාඳුරු කරපු අරිය පරීක්ෂණ සූත්‍රය. නැත්නම් මේක තියෙනවා සම්බෝධ සූත්‍රය. එම තියෙනවා දැන් මේක මේ සිදුවත් අවසානෝ බෝධිසත්වයන්න් වහන්සේ කරපු පරීක්ෂණය මේ කියන්නේ. මේ ටික ගැන පරීක්ෂණය කියන්නේ. ප්‍රථම සම්බෝධ සූත්‍රය, ද්විතීය සම්බෝධ සූත්‍රය. ඔව්. එතකොට දැන් මෙන්න මේ සූත්‍රවල තියෙන විදිහට මෙන්න මේ කරපු පරීක්ෂණය. දැන් මම කියන්නේ කෙනෙක් මේ පරීක්ෂණය පටන් ගන්න ඕනේ. දැන් අපි දැන් මේ ලෝකයක් තියෙනවා. දැන් මම කියන්නේ දැන් ඔබ ජීවිතේ සාර්ථක කරගන්න යනවා එක පැත්තකින්. දැන් ඔබ ජීවිතේ සාර්ථක කරගන්න යනවා. තව නොයෙකුත් දේවල් කරනවානේ. මම කියන්නේ දැන් මේ ජීවිතේ සාර්ථක කරගන්න කලින් ඔබ ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා හොයාගෙන ඉන්න එපයි. දැන් මේ මොකද්ද මම මේ සාර්ථක කරගන්න යන්නේ? දැන් මේ කාවද මම මේ පිනවන්න යන්නේ? මේ පිනවන්න කලින් පිනවන්න හොයාගෙන ඉන්න එපයි. මේ කාවද මේ පිනවන්නේ කියලා. පිනවන දේ හොයන්න කලින් පින වෙන්නේ මොකද්ද කියන පින වෙන්නේ මොකද්ද කියලා හොයාගෙන යන්න එපයි. ඉතින් අපි හැම වෙලාවෙම මේ වැරදි පැත්තමයි මේ කරන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩපිළිවෙලක මේ ඉන්නේ. ඉතින් පොඩ්ඩක් මම කියන්නේ ඔබ වෙලාව ගන්න මේ කලබල වෙන්න එපා. කිසිම වෙලාවකදී අමාට මේ කියන ඒවා එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කලබල නොවි අන්න පොඩ්ඩක් මේක බලන්න දැන් මෙන්න මේ ටික. දැන් මේ ටික බලනකොට අපිට පේනවා අපිටම අනන්‍ය වූ ලෝකයක අපි හිර වෙලා ඉන්නවා කියලා. උන් බලාගෙන යනකොට මොකද දැන් මට පෙනෙන දේ නෙමෙයි වෙන කෙනෙකුට පෙනෙන්නේ. ඒ පෙනෙන දේ බාහිර තියෙනවද නැද්ද කියන පොඩ්ඩක් පැත්තකට දැම්මත් කෙනාට මේ වෙනම වූ ලෝකේ අනන්‍ය වූ ලෝකයක තමයි එයා ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ වෙලාවේ අපි හිතමු ප්‍රංශය කියන රටේ මොකක් හරි ගමක ඉන්න පුද්ගලයෙකුට තියෙන ලෝකේ නෙමෙයි මේ වෙලාවේ අපිට තියෙන්නේ. එහෙම නැත්නම් ඔබේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයර තියෙන ලෝකේ නෙමෙයි ඔබට තියෙන්නේ. ඉතින් එතකොට මේ ආයතන 12ට අනුකූලව සැකසිච්ච ගොඩනැගිච්ච ලෝකයක් තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා එතකොට මේ ලෝකය මට සාපේක්ෂ බව. එතකොට ලෝකයට සාපේක්ෂව තමයි මම ඉන්නේ කියලා අන්න හොඳට පේන්න පටන් ගන්නවා මුල් මට්ටමින්. දැන් මේ මට්ටමවත් අපි ඉස්සල්ලා මුල් වශයෙන් තෝරගෙන ඉන්න ඕනේ. දැන් ඒ තෝරගෙන ඊට පස්සේ අපි දැන් ඕක 12කට කඩාගත්තා. ඒක බොහොම පැහැදිලිව තේරෙනවා ඕන කෙනෙකුට මෙහෙම 12කට කැඩුනන් පස්සේ මෙහෙම 12 ආකාරයක් තියෙනවා කියලා. දැන් මෙහෙම 12ක් තියෙනවා කියලා. එතකොට මේ 12 අන්නව දැන් අපි බලනවා. දැන් හිමීට මේක දැන් ආයිත් නැවත බලනවා. මෙන්න මෙතන බලනකොට අපිට තියෙනවා මෙතන රූපයක් තියෙනවා පෙනෙන්නෙක් ඉන්නවා. රූපයක් තියෙනවා පෙනෙන්නෙක් ඉන්නවා කියන තැන අපි ආයිත් හිමීට ඕක බලාගෙන යන්න ඕනේ මේ රූපයක් සහ පෙනෙන්නෙක් කියන තැන කොතනද ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් අපි රූපය කියලා කියන්නේ අපි එක විදිහකට පටවියනේ එහෙම නැත්නම් පදාර්ථයනේ. දැන් ඊළඟ පැත්තට ගත්තොත් දැන් අපිට මේ පැත්තෙන් ගත්තට පස්සේ ඇහැ කියන්නේ තායි පටවියනේ එහෙම නැත්නම් පදාර්ථයනේ. දැන් මෙහෙම එකක් අපි හොඳට බලාගෙන යනකොට උන්න අපිට පේනවා පදාර්ථයට පේන්න විදිහක් නැහැනේ.
ඒ කියන්නේ පටවියට පටවිය කියන එකෙන් පෙනීමක් ගොඩ නැගෙන්න විදිහක් නැහැනේ. ඔන්න ඒ පැත්තට බලන් ගියාන් පස්සේ ඔන්න අපිට පේනවා එතකොට ඒකත් නෙමෙයි කියලා. ඊළඟට දැන් අපිට පේනවා දැන් ආලෝකයේ තිබ්බහම පේනවා ආලෝකයේ තිබ්බේ නැතුණාම පේන්නේ නැහැ. එතකොට දැන් එතනක් තියෙනවා මොකක් හරි වෙනසක් තියෙනවා. ඊළඟට දැන් අනිත් පැත්තට දැන් ඇස් පෙනෙන කෙනාට පේනවා ඇස් හොඳට තියෙන කෙනාට පේන්නේ නැහැ වගේකුත් පේනවා. දැන් මේ පැත්තකුත් ඔහොම තියෙනවා. මං කියන්නේ මේ ඔක්කොම ඔහොම තියන්න. ඒ කියන්නේ දැන් වෙන කෙනෙක්ගේ අර අන්ධයෙක්ගේ බලන්න ගන්න තමන්ගෙන් බලන්න. දැන් තමන්ගේ ඇස් පියාගත්තාම පේන්නේ නැහැ රූපේ. ඇස් අරගත්තාම පේනවා. ඒ පැත්තත් හරි. ඊළඟට අනිත් පැත්තෙන් දැන් මෙහෙම බලාගෙන යනකොට අපිට පේනවා දැන් අර මම එදා උදාහරණේ කිව්වේ විදිහට දැන් තමන්ගේ පුරාණ අතීත මතක සටහන් ටික අයින් වුණොත් ඒ පේන්නේත් නැහැ. දැන් තමන්ගේ පුරාණ අතීත මතක සටහන් ටික අයින් වෙලා තියෙන මොහොතකදී ඒ පේන්නේත් නැහැ. එතකොට දැන් අපිට පේනවා දැන් මෙතන මේ පෙනීම කියන එක බාහිරකින් ගොඩ නැගෙන්නවද අභ්‍යන්තරයෙන් ගොඩ නැගෙන්නවද කියලා පොඩි ප්‍රශ්නාර්ථයක් ඔන්න අපිට එන්න පටන් ගන්නවා. මම කියන්නේ මේ ප්‍රශ්නාර්ථය තියාගන්න. මොකද මේ ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ඔබ යන්න ඕනේ. හරිද? දැන් මෙතන ප්‍රශ්නාර්ථයද ඔබ විසඳන්න යන්න හොඳ නැහැ. අල්ලපු ගෙදගෙන නාට පේන්නේ කොහොමද කියන තැනින්. එහෙම නැත්නම් දැන් ඔබට ඇස් පේන කෙනෙක් නම් අන්ධ කෙනෙකුට පේන්නේ කොහොමද කියන තැනකින් නෙමෙයි යන්න ඕනේ. දැන් ඔබට පේන තැනකින්. හරි? දැන් ඔබට පේන තැනකින් දැන් මේ වගේ තැන් දෙක තුනක් ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. එකක් දැන් ආලෝකය නැති වුණාම පේන්නේත් නැහැ. දැන් රූපය තමන්ගේ ඉස්සරහ නැති වුණා. ඒ පේන්නේත් නැහනේ. දැන් බිත්තිය පිටිපස්ස තියෙන එක. ඒක පේන්නේත් නැහනේ. ඒක පේන්නේත් නැහැ. ඊළඟට අනිත් පැත්තට ගියාට පස්සේ තමන්ගේ දැස් දෙක පියාගත්තාම ඒ පේන්නේත් නැහැ. දැන් අතීත මතක සටහන් ටික අයින් කරන් පස්සේ ඒ පේන්නේත් නැහැ. ඊළඟට බලන් ගියන් පස්සේ දැන් එකම දර්ශනයේදී හරි මම අර එදා උපමාවකින් කිව්වා වගේ දැන් එකම වාහනයක ගමන් කරනවා 5-6 දෙනෙක්. ඒකට මේ 5-6 දෙනාට පෙන්ලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවාම 5-6 ආකාරයක රූප. එතකොට දැන් එහෙම බලන් ගියාම දැන් මේ කෙනාට අර එකම රූපේ තිබිච්ච ඵලියට පෙනිලත් නැහැ. දැන් අර මම එදා උපමාවෙන් කිව්ව විදිහට අර දැන් අපි දු ගෙවල් හදන අවිද්‍යාව තියෙන කෙනෙකුයි ගෙවල් හදන අවිද්‍යාව නැති කෙනෙකුයි යනවා. කාගේ හරි ගෙදරකට. එයාට අර බිම දැල්ලලා තියෙන ටයිල් උඩ අල්ලලා තියෙන සිවිලිම් අර මේ ඔක්කොම පේනවා. අනිත් එක්කිනා ඒව මොකුත් දැකලා නැහැ. එයාගෙන් අහුවම පස්සේ එහෙම ටයිල් එකක් අල්ලලා තිබ්බද කියලා අහන්න පුළුවන්. එතකොට අපිට පේනවා දැන් රූපේ තිබ්බ ඵලියට පේන්නේත් නැහැ. ඇහැ තිබ්බ ඵලියට පේන්නේත් නැහැ. ඊළඟට දැන් මේ මතක සටහන් නැතුව මේක පේන්නේත් නැහැ. තවත් ඕක ඔහොම බලාගෙන යනකොට අපිට පේන්න පටන් ගන්න කාරණයක් තියෙනවා. හිමීට මේක මෙහෙම බලාගෙන යනකොට අපිට පේනවා දැන් ඔබ හීනයක් දකිනවා. හරිද? දැන් ඔබ හීනය දකිනකොට දැන් මේ හැබැහින් ඉන්නා වගේම ඔබට දේවල් පේනවා. ඒ සියල්ලම ඒ විදිහටම වෙනවා සිද්ධ වෙනවා. එතකොට එතන ඇහැ තිබුණෙත් නැහැ, රූපේ තිබුණෙත් නැහැ. හැබැයි පෙනීමක් තිබුණා. එතකොට ඒක උනේ කොහොමද? ඔහොම බලන් යනකොට දැන් මෙතන ගැටලු සාගත තැන් කීපයක් තියෙනවා. ඉතින් මම මේ වෙලාව උත්තරයක් නොදී ඉන්නම් එකටවත්. උත්තරයක් නොදී ඉඳලා දැන් ඔබ හොඳට ඕක බලාගෙන යන්න. මේක බලාගෙන යනකොට ඔන්න පේනවා. දැන් ඔතනදී අර මම නැවතත් මේක කියනවා වැරදි තැනට යන්න එපා. වැරදි තැන කියන්නේ ඔබ ආයෙත් හොයන අන්ධයාට පේන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් අල්ලපු ගෙදර කෙනාට පේන්නේ නැත්තේ ඇයි? මේ එහා මේ නැත්නම් අර හාමුදුරන්ට පේන්නේ කොහොමද දන්නේ? බුදුහාමුදුරන්ට පේන්නේ කොහොමද දන්නේ? රහතන් වහන්සේට පේන්නේ කොහොමද දන්නේ කියලා මෙන්න මේ තැනට ගියොත් නම් අපි අමාරු වැටෙනවා. මෙතනදී බලන්න ඕනේ දැන් මේ පේන එක ඇතුළෙම මෙන්න මේ කාරණේ බලන්න ඕනේ. එතකොට මේ පේන එක ඇතුළේ දැන් අර විදියට බලාගෙන යනකොට අපිට පේනවා දැන් මේ පදාර්ථයක් පේන්න විදියක් නැහැ. එතකොට මේ පදාර්ථ නොවන එකක් එන්නම ඕනේ මේකට ඔන්න බැනීම එන්න. ඔන්න ඕම කිව්වන් පස්සේ ඔන්න ඊට පස්සේ අපි ඕක කඩනවා 18කට කැඩුවා ඕක කොහොම. ඊට පස්සේ බැලුවා දැන් රූපයටත් මේක ඒ කියන්නේ රූපයේ බාහිර නම් ඒක බාහිර එකකටත් මේක ගැළපීමක් නැහැ. ඊට පස්සේ දැන් ඇතුලෙන් ඇහැ තිබ්බ පළියට මේක ගැළපීමකුත් නැහැ. එහෙම පේනවා කියලා කියන්නත් බෑ. එහෙම කියලා ඔන්න ඊට පස්සේ අපි කඩනවා නැහැ. එහෙනම් මේ දෙකටම අයිති නැති එකක් මෙතන තියෙන්න ඕනේ. ඒ කියන්නේ රූපයටත් අයිති නැති, ඇහැටත් අයිති නැති, ශබ්දයටත් අයිති නැති, කනටත් අයිති නැති අමුතු එකක් මෙතන එන්න ඕනේ කියලා. ඔන්න අමුතු එකක් ඔන්න ආවා එළියට. ඔන්න ඔය අමුතු එකට අපි කියනවා ඔන්න මොකද්ද? චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය කියලා ඔන්න ඕක කියනවා. එතකොට දැන් මෙන්න මේක අපි පරිස්සමෙන් දැන් බලමු. දැන් ඔතන දැන් පරිස්සමෙන් බලනකොට අපිට පේනවා දැන් රූපයට අයිතිත් නැති.
දැන් රූපේ කියලා ඔබ බාහිර රූපේ තියනවා කියලා ඒ පනවගෙන තියෙන රූපේටත් අයිති නැති. දැන් අභ්‍යන්තරයේ ඇහැ කියලා පනවගෙන ඉන්න ඇහැටත් අයිති නැති. අමුතුම එකක් එනවා තුන්වෙනි එක විදිහට. දැන් මේ එන එකට අපි පොත්පත්වල තියෙනවා මොකද්ද චක්කු විඥානය කියලා. එතකොට දැන් අපිට පේනවා මෙයා නැත්තම් මොකක්වත් නැහැ. මෙයා නැත්තම් මොකක්වත් නැහැ. එතකොට මෙයා තමයි යන්න මොකද්ද මේ ඔක්කොම හදලා දෙන්නේ. මේ ඔක්කොම හදලා දෙන්නේ මෙන්න මෙයා හරහා තමයි මේ ඔක්කොම හදලා දෙන්නේ කියලා ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. මේ චක්කු විඥානය කියන තැන තමයි ඔක්කොම හදලා දෙන්නේ කියලා. ඊළඟට දැන් ඔය විදිහට සෝත විඥානේ, ගාන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ කියලා ඔන්න ඕකක් තියෙනවා. දැන් මේවා නම් වශයෙන් ගත්තේ නැති වුණාට දැන් ඔබ මේ බොහොම සරලව මෙහෙම ගන්න. එතකොට බොහොම සරලව මෙහෙම ගත්තට පස්සේ ඔබට පේනවා ඇහැටත් අයිති නැති, රූපේටත් අයිති නැති. දැන් මම රූපේ බාහිර තියනවා, ඇහැ අභ්‍යන්තරේ තියනවා කියන තැනින් මම මේ කතා කරන්නේ. රූපේටත් අයිති නැති, ඇහැටත් අයිති නැති අමුතුම එකකින් තමයි පෙනීම එන්නේ කියලා. අමුතුම එකකින්. බාහිර කියන ශබ්දයටත් අයිති නැති, අභ්‍යන්තරේ තියෙන කනටත් අයිති නැති අමුතුම එකකින් ශබ්දය කියන එක ගොඩනගෙනවා. හරි. එතකොට දැන් මේක මම කියන්න දැන් ආයි හොඳට පැහැදිලිව ගන්න. මොකද පදාර්ථයට පදාර්ථයක් ඇහෙන්න බෑ. පදාර්ථයට පදාර්ථයක් පේන්න බෑ. පදාර්ථයට පදාර්ථයක් දැනෙන්න බෑ. එතකොට දැන් මෙන්න මේ දෙකටම අයිති නැති අමුතුම එකක් පහළ වෙනවා. හරිද? දැන් මේ පහළ වෙන අමුතුම එකෙන් තමයි මේක වෙන්නේ. දැන් එතකොට අපි හිමීට බලාගෙන යනකොට ආයි පේනවා දැන් අපි මේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, જીවහා විඥානේ කියන ටික එහෙම නැත්නම් මේ අභ්‍යන්තරයට බාහිරටත් අයිති නැති මේ අමුතුම එකෙන් තමයි සියල්ල විඳින්නේ කියලා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට සියල්ල විඳින්නේ කියලා බැලුවට පස්සේ අන්තිමට දැන් මේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ මොකද්ද කියලා ආයෙ ඇහුවට පස්සේ දැන් ආයෙ අපිට එන්න පටන් ගන්නවා මේ මොකද්ද කියලා ඇහුවන් පස්සේ ආයෙ ඔය කියන්නෙම මොකද්ද? ආයෙ ඔය කියන්නෙම හිතම තමයි කියලා. ආයෙ ඉතින් මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයිනේ. ඔය කියන්නේ ආයෙ මේ දෙකට කොහේ පැත්තටවත් අයිති නැති මේ අමුතු තුන්වෙනියෙක් ඇවිල්ලා ඉන්නවා. මේ තුන්වෙනිය තමයි මොකද්ද ආයෙ හිත. දැන් ඔහොම හිමීට බලාගෙන යනකොට අන්තිමට අපිට පේනවා මෙතන තියෙන සිතීමක් සහ හිතන්නේ තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මොකද සිතීම සහ සිතන්න නැතුව මොකක්වත් වෙන්නේ නැහැ. හරි. දැන් මේ සිතීම සහ සිතන්නත් හැබැයි නිකම් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. එතකොට සිතීම හා සිතන්න ගොඩ නැගෙන්න අපිට පේනවා එක්ක එළියෙන් මොකක් හරි ආපු ටිකක් තියෙනවා. අභ්‍යන්තරයෙන් ආපු ටිකක් තියෙනවා. එළියෙන් එක්ක අර විදිහට රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, ස්පර්ශාරම්මණය වගේ එකක් පේනවා. ඇතුලෙන් ආපහු පේනවා මේකට ධම්මාරම්මණයක් ආවා වගේ එකක් කියලා. එහෙම නැත්නම් මෙතනට ආවා මේ මතක සටහන් ටිකක් ඔන්න ආවා වගේ කියලා. දැන් මෙන්න මේ ඔක්කොම මේ බහු හේතුකෝ ගැළපිච්ච එකකින් තමයි මේ සිතීම සහ සිතන්න කියන එකත් හැදිලා තියෙන්නේ. එතකොට මේ සිතීම හා සිතන්න කියන එකත් මේ අමුතු දෙයක්ම නෙමේ. ඒකත් යම්කිසි හේතු ටිකක ගැළපීමකින් අන්න විද්‍යාමාන වෙන දෙයක් කියලා ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. අන්තිමට මෙතන මේ සිතීම සහ සිතන්න ළඟ මේක අපි ඔන්න නවතින්න පටන් ගන්නවා. දැන් අන්න සිතීම සහ සිතන්න ළඟට ගියාට පස්සේ දැන් අපි ආයෙ ආපස්සට ගිහිල්ලා ඔහොම බලමු. ආයෙ ආපස්සට ගිහිල්ලා බැලුවන් පස්සේ දැන් අපිට පේනවා රූපය කියන්නේ බාහිර තියෙන එකක් කියලා. ඒක පැත්තකින්. ඊළඟට ඇස කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් තියෙනවා කියලා කිව්වට අපි දැන් ඇහැ කොහෙද තියෙන්නේ? අපි හොඳට බලමු. දැන් ඇහැ කියන්නේ මෙහෙම එකක් කියන එක අපි කොහොමද දන්නේ කියලා බැහුවොත් එක්කෝ අපි අර කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දැකපු තැනකින්. ඒතර කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දැකපු තැනකින් ගත්තොත් මේ ඇහැ මෙහෙම එකක් කියලා. එතකොට ආයෙත් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ඇහැ දිහා බලන්නේ මේක තීරණය කරන් තියෙන ඇහැ මේ වගේ එකක් කියලා. එතකොට ඇත්තටම ඇහත් අයිති වෙන්නේ එතකොට ආයෙ රූපයක් තැනටම නේද? එතකොට අපිට පේනවා දැන් ආයෙ මේ අපි ඇහැ කියලා පනවගෙන ඉන්න එකත් ආයෙත් අයිති වෙන්නේ රූපයකටමයි. එතකොට ඒකත් ආයෙ මොකද්ද අපිට දාන්න වෙන්නේ බාහිරකට. එතකොට බාහිර තියෙන රූපයකට බාහිර තියෙන ඇහැ පේනවද? නෑ. බාහිර තියෙන ඇහැකට බාහිර තියෙන රූපේ පේනවද? දැන් එහෙම නෑ. එතකොට දැන් මෙහෙම අල්ලලා බලමු. මේ අල්ලලා බැලුවාම පේනවද? එතකොට දැන් මේ අල්ලලා බැලුවාම මේ ඇහැ වෙන්නේ මොකද්ද? එතකොට ස්පර්ශ රූපයක් නේ. ඔව්. එතකොට ඒක ස්පර්ශ රූපයක් නම් ඒකත් කොහෙද තියෙන්නේ ආපහු? දැන් මෙහෙම අල්ලලා බලනකොට ආයිත් ඒක තියෙන්නේ මොකද්ද? බාහිරටමයි ඒක තියෙන්නේ. ඒකත් තියෙන ආයි බාහිරමයි.
එතකොට දැන් මේක දැන් ආයි මේ ස්පර්ශයේ පටවියේ තියෙන්නේ ආයි බාහිර මේකක් තියෙන ආයි බාහිර කියලා බැලුවට පස්සේ ආයි දැන් මේ රූපේ දැන් ආයි අල්ලලා බලනවා රූපෙත් තියෙන්නේ බාහිර දැන් ඇහැ කියලා අල්ලන එකත් ඒකත් තියෙන්නේ බාහිර එතකොට මේ බාහිරට තියෙන එකක් බාහිරට පේනවද අන්න ඔහොම ගැටයක් එන්න පටන් ගන්නවා හරිද එතකොට දැන් ඔහොම බලාගෙන යනකොට අපිට පේනවා දැන් මේ ඇහැ කියන එකත් කන කියන එකත් නාසය කියන එකත් දිව කියන එකත් කය කියන එකත් මේ විදියට සිතීමක් හා සිතන්නේ කරහා හදාගත්තු ඒකත් මොකද්ද? ඒකත් එක්තරා විදිහක රූපයක් කියලා. අපි මේක ටිකක් ගැඹුරට කතා කරන්න පුළුවන් ඉස්සරහදී අපි පටිච්චසමුප්පාදයේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදයේ අකුසල මූල පටිච්චසමුප්පාදයේ නාමයි නාම රූපයි කැඩෙන තැනදී මේක විස්තර කරගන්න පුළුවන් තව. දැන් ඔය කරුණු මුකුත් ඔලුවට දාගන්න එපා. දැන් එතකොට පේන්න පටන් ගන්නවා. දැන් මේ ආකාරයේ ඇහැකින් පෙනුනේ මේ ආකාරයට කියන එක ඇහැ කියන එකක්ද එහෙම නැත්නම් සිතීමක් හා සිතන්නේ කරාපු එකක්ද අන්න ඕකයි අපිට තෝරගන්න ඕනේ දැන් මේ ආකාරයේ ඇහැකින් මේ ආකාරයට පෙනුනාය කියන එක අර සිතීමක් හා සිතන්නේ කරා පහළ වෙච්ච එකක් මේ ආකාරයේ කනකින් මේ ආකාරයේ ශබ්දයක් ඇහුණා කියන එක සිතීම හරහාම ආව එකක් එතකොට දැන් අපිට පේනවා දැන් අපිට මේ රූප දෙකක් තියෙනවා කියලා ඇත්තට දැන් මේ රූපයක් දකින්නකොට අපිට රූප දෙකක් තියෙනවා කියලා බොහොම පැහැදිලිව. දැන් අපි එකම දැකීමක් තුළ රූප දෙකක් තියෙනවා කියලා. දැන් එකම දැකීම තුළ රූප දෙකක් තියෙනවා කියලා එකක් තමයි මේ අපි දැන් ඇහැට පේන තැනක තියෙන රූපේ ගත්තට පස්සේ එකක් මේ වර්ණ රූපය. අනිත් පැත්තට වර්ණ රූපේ දැක්කේ මේ ආකාරයක ඇහැකින් කියන රූපය. ඔව්. එතකොට මේ ආකාරයේ ඇහැකින් කියන රූපය කොහෙද තියෙන්නේ එතකොට? අන්න උතන තමයි අපි තෝරගන්න ඕනේ කාරණේ. එතකොට මේ ආකාරයේ ඇහැකින් දැක්කයි කියන එක සිතීමක් හා සිතන්නේක් අතටපත් වෙනවා. දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවාන් පස්සේ නෑ මේ තියෙන්නේ ඇහැනේ මෙයාටනේ පෙන්න්නේ කියලා අපි ගත්තට ආයිත් එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ වර්ණ රූපයක්. එතකොට ආයි මෙතන ආයි පටවියට පටවිය පේන්න බෑ. ඔහොම පේන්නත් බෑ. දැන් ආයි අනිත් පැත්තට ගියාන් පස්සේ දැන් අපි හීනෙකදී ඔය ඔක්කොම පේනවනේ. දැන් ඔබ හීනයක් ඇතුළත වෙලා හීනයක් දකින වෙලාවේදී මේක හීනයක් නෙමෙයි කියලා කියන්න පුළුවන්ද? කිසිම වෙලාවක. අපි හීනේ දකින වෙලාවට අපිට කියන්න බෑ මේක හීනයක්ද නැද්ද කියලා. මේක ලස්සන මේ උපමා කතාවක් තියෙනවා. මේ චීන උපමා කතාවක එක්තරා හාමුදුරු නම හීනයක් දකිනවා. මේ හීනෙන් හාමුදුරු නම සමනලෙක් වෙලා ඉපදිලා. දැන් මේ සමනලෙ වෙලා ඉඳද්දි මේ හාමුදුරුව නැගිටිනවා. නැගිට්ටන් පස්සේ යාට පේනවා මම දැන් සමනලෙක් නෙමෙයි හාමුදුරු කෙනෙක් කියලා. ඒතකොට හාමුදුරුව කල්පනා කරනවා මම සමනලෙක් වෙලා ඉඳලා දැන් හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නවා හීනෙන් දකින්නවද? එහෙම නැත්නම් මම හාමුදුරු කෙනෙක් වෙලා ඉඳලා සමනලෙක්ව වෙලා හිටියා හීනෙන් දැක්කද කියලා. අර අපි කියන්නේ දෙලොවක් අතර අතරමං වෙනවා කියලා. මේක අපිට පේනවා මේ හාමුදුරු හරි මෝඩයිනි කියලා. මේ හාමුදුරුව මෝඩ නෑ. හොඳට බලන්න. මේ හාමුදුරුව එතනින් එහා ගිය දෙයක් හිතලා තියෙනවා. එතනින් එහා ගිය දෙයක් තේරුම් අරන් තියෙනවා. මේ කතාව හරි ගැඹුරු කතාවක්. ඉතින් ඒ වගේම දැන් අපිට පේනවා මෙන්න මේකේ අපිට යම් කිසි ආකාරයකට නිච්චි නැති ස්වභාවයක් තියෙනවා කියලා. මේ එක්කෝ අපි මේ ඇහැක් ගැන හරි ගොඩනගා ගන්න තියෙන සංකල්පය තුල. එහෙම නැත්නම් මේ රූපයක් හරහා ගොඩනගාගෙන තියෙන සංකල්පය ඇතුලේ නිච්චි නැති ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක හරියටම නිශ්චිතව කියන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒකට මේ ගොඩනැගීම තුළ අපිට පේන්න පටන් ගන්නවා අපි මේක ගන්නවා මේක ඒකාන්ත වශයෙන් මේක හරියටම හරි කියලා අර ගත්තු තැන නෙමෙයි මේක තියෙන්නේ කියලා අන්න අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් තව පැත්තකින් බැලුවොත් අර එකම රූපය කියලා පේන තැනක එක එක්කෙනාට සාපේක්ෂව තමයි ඒක පේන්නේ. දැන් අපි කලින් විස්තර කරගත්තා. ඒ කියන්නේ දැන් එකම කාන්තාව කෙනෙකුට පේනවා අම්මා විදියට කෙනෙකුට පේනවා දුව විදියට. තව කෙනෙකුට පේනවා තරහකාරයෙක් විදියට තව කෙනෙකුට පේනවා යාළුවෙක් විදියට. එතකොට දැන් එතනක් පේනවා අපිට මේ සිතීමයි සිතන්නයි නැතුව මේක මොකක්වත් වෙන්නේ නැති බව. ඒකට සාපේක්ෂව බව. දැන් මෙහෙම ඔය තැනට වෙනකන් ඕක ඔබම බලාගෙන යන්න. දැන් මේ අපි මේ කියන සියලු වචන ඔබට මේ උපකාරයක් වෙනවා විතරයි. මේක වහින පරිස්සමෙන් ඔබ ගැන පරීක්ෂණය පටන් ගන්න මේ මූලික අඩිතාලමක් දාලා දෙනවා විතරයි. දැන් මේක Taman තුලින් මේක බලාගෙන යන්න ඕනේ. දැන් ඕකේ
ගැඹුරුම තැන එන්නේ ඉදප්පච්චතාවය කියලා මූලධර්මයක් තියෙනවා. මේ ඉදප්පච්චතාවය මූලධර්මයක් කිව්වට ඒක ටිකක් එතනින් එහා ගිය තැන. මෙතනදී දැන් ඔහොම බලාගෙන යනකොට දැන් ඔබ කවුද කියලා ඇහුවොත් ඔබට දෙන්න වෙන්නේ මොකද්ද? අර ආයතන 12. කොට මේ ආයතන 12 මට මම දැන් අන්තිමට කිව්වා මේ ආයතන 12 අන්තිමට ආයතන දෙකකට පල්ලහැට වැටෙනවා කියලා. මේක ධම්මසංගණි ප්‍රකරණේ මේක සඳහන් වෙනවා එක විදිහකට අන්තිමට ඉතුරු වෙන්නේ ධම්මයි මනයි ධම්මයි විතරයි කියලා. මේ ඔක්කොම මෙහෙම ගිහිල්ලා අපේ ධම්මපදයේ පළවෙනි ගාථාව ගත්තත් විග්‍රහ කරන්නේ මනෝපුම්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා එහෙම විස්තර වෙනවා. මම කියන හැබැයි මේවා ඔක්කොම පොඩක් පැත්තකට දාන්න. දැන් මේ ඔබ මේ බණ ටික අහන්න හොඳට අහන්න. නැවත නැවත අහන්න. අහලා ආයි යන්න. ආයි ගිහිල්ලා නිදහසේ ගිහිල්ලා ඔබ යන එන ගමන් කන බොන ගමන් එහෙම නැත්තම් තව පැත්තකට ගිහිල්ලා හරි මේ නිදහසේ මේ පරීක්ෂණය කරන්න. අපිට අර සම්බෝධ සූත්‍ර කියවනකොටත් පේන්න තියෙන එකක් තමයි තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මහණෙනි මම ඇසෙහි ඇස රූපය පිළිබඳ පරීක්ෂණය කළා. ඒ කන ශබ්දය පිළිබඳ, නාසය ගන්ධය පිළිබඳ මේ කියන ඔය වහන්සේ විග්‍රහ කරපු 12 පොළ විග්‍රහ කරලා ඒ පිළිබඳ උන්වහන්සේ පැහැදිලිව විග්‍රහ කරනවා පරීක්ෂණයක් කරනවා කියලා. මම හිතන්නේ අපිත් අපේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න අපිව අවබෝධ කරගන්න යන මේ ගමනේ මේ 12 පොළේ යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහවන්ත විය යුතුයි. ඒ කාරණාව මම හිතන්නේ ඔබ වහන්සේ ගන්න ප්‍රවේශයත් එක්ක මේ කියන මට්ටමත් එක්ක මේ කාරණාවන් වචන පදවලට කොටු වෙන්නේ නැතුව ඒ කාරණාව තෝරගන්න උත්සාහවන්ත වෙනවා නම් වඩා වැදගත් වෙනවා. ඔව්. ඇත්තටම දැන් මේ සාකච්ඡාවේදී දැන් අපි මේ කරන උත්සාහය ඇත්තම කියනවා නම් ඒක පාර්ශවීයයි. මෙතනදී මේ තනි අතකින් අප්පුඩි ගහන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මෙතනදී සමහර විට මේ ඔබට ගැළපෙනම කාරණේ අපි අතින් නොකියවෙනවා ඉන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ වගේ පොදුවේ කරන දේශනාවකදී අපි පොදුවේ සමහර ඒවා උගා ගැඹුරටත් කතා කරනවා, සමහර ඒවා උඩින් කතා කරලත් නවතිනවා. දැන් එතකොට දැන් මේක මම කියන්නේ ඔබ පුළුවන් තරම් මේක නැවත නැවත මේ වහන්න, පුළුවන් නම් සාකච්ඡා කරන්න සුදුසු කල්යාණ මිත්‍රෙක් හම්බෙලා. මම කියන්නේ මේ මොනා කරත් ආයෙ ඔක්කොම අතහැරලා දාලා ආයෙ Taman තුලින් මේක දකින්න. Taman තුලින් ආයෙ මේක දකින්න කම්ම මේ කොච්චර දැනුම රැස් කරගත්තත් මේක වැඩක් ඉන්නේ නැහැ. මේ කියන වචන එක වචනයකවත් එක අංශු මාත්‍රයකවත් ධර්මයේ නැහැ කියලා මම කියනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද මේක හුදෙක් දැනුමක් බවට පත් කරගැනීමක් විතරයි වෙන්නේ. එතකොට අරක මෙහෙම බලාගෙන යනකොට තමයි මේ සියුම් තැන් ඔබට පේන්න පටන් ගන්න මේක. ඒක බොහොම පැහැදිලිව කියනවා ධර්මය පාරුවකට උපමා කරලා තියෙනවා. ධර්මය උපමා කරලා තියෙන අපිට මේ සසරින් එතර වෙන්න පහරුවක් විදිහට. ඔව් එතනදී අපි තෝරගන්න ඕනි කාරණේ තමයි මේක මේ උපකාරයක් විතරයි. උපකාරයක් විතරයි. මම අර එදා අපි උපමාවකින් කිව්වා අපි මේ අර ලුණු රස ගැන උපමාවකින් කිව්වා. එතකොට දැන් මේ ලුණු රසක් දැන් ලුණු කාපු කෙනෙක් ඉන්නවා, ලුණු කාපු නැති කෙනෙක් ඉන්නවා. දැන් ලුණු කාපු කෙනාට ලුණු කාපු නැති කෙනාට කොච්චර මේ වචන පද වලින් ඔක කියන්න හැදුවත් එයාට ඒ අත්දැකීම යන්නේ නැහැ. කොච්චර පොත්වල ලියලා ඒ පොත්වල තියෙන ටික කියවන්න කිව්වත් ඒක වෙන්නේ නැහැ. ඒ කවදාද එයා ලුණු කාපු දවසට තමයි ඒ අත්දැකීම එන්නේ. ඒ හින්දා Taman තුලින් මෙන්න මේ කාරණේ හොඳට බලන්න, ඒක ප්‍රවේශ වෙන්න. ඒ ප්‍රවේශ වෙද්දී මම ඔබට කියනවා ඉස්සලාම සමහර වෙලාවට ඔබ දන්න සියලු දැනුම පොඩක් පැත්තකින් තියන්න. නැත්නම් ඔබ දැන් මේක බලනවා කියලත් ඔබ දන්න එකකට ඔබ්බන්න හදනවා. ඔබ දන්න අපි කියන්නේ දන්න දැනුමකට එහෙම නැත්නම් දන්න න්‍යායකකට මේක ඔබ්බන්න හදනවා. ඒකට දාලා දැන් එහෙම එකක් අර මේ එහෙම රාමුවක් හිතේ හැදුනට පස්සේ රාමුවට අනුකූලව තමයි සියල්ලම පේන්නේ. එතකොට ඒ මම කියන්නේ සියලුම රාමු පොඩ්ඩක් පැත්තකට තියලා බොහොම අර හිත නිදහස් කරගෙන මේක බලාගෙන යන්න. බලාගෙන යනකොට ඒකම තමයි භාවනාව කියන්නේ. බොහොම නිදහසේ මේක බලාගෙන යනකොට අන්න පේන්න පටන් ගන්නවා. හැබැයි එහෙම ඔහොම බලාගෙන යනකොට ඔබ අර කලින් ගත්තු දැනුමක් ඇතුළට මේක එබ්බි යනවා නම් ඒක වැරදි. එතකොට මම කියන්නේ ආයි නැගිටලා ආයි හිත නිදහස් කරගන්න කියලා. මොකද දැන් කලින් තෝරගත්තු කලින් අහගත්තු එකක් ඇතුළට තිම්ම මේක දකින්නවා නම් හැමදේම ලෝකයේ දකින්න පටන් ගන්නවා නම් එතනින් මේක ලියා ගන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් මේකට මූලික ප්‍රවේශය වෙන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව. ඉතින් ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව මූලික වශයෙන් අරගෙන ඊට පස්සේ මේ තමා තුළින් මේ අරිය පරිශ්‍රණය කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන කාරණේ. මම හිතන්නේ ඔබ වහන්සේ මේ කාරණාව තෝරලා දෙනවාට දන්න කියන තැනදී ඔබ වහන්සේ උත්සාහ කරනවා යම්කිසි තල්ලුවක් අපිට ලබා දෙන්න.
ඒ තල්ලුව ලබා දීමේදී ඔබ වහන්සේ පාවිච්චි කරන උපමා සහ මේක විග්‍රහ කරන උදාහරණ කතා සහ ඒ සියල්ලත් එක්කම ගලපලා ගත්තාම අපිට යම්කිසි මට්ටමකට දැනෙනවා මේ කියන කාරණාව තෝරා ගැනීම පහසු කාරණාවක් නෙමෙයි කියන තැන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් දැන් මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට යම්කිසි මට්ටමකින් හෝ අපි පිළිතුරක් ගලප ගත්තොත් වර්ණ සටහනක් කියන කාරණාව, ඒ කියන්නේ කලින් සාකච්ඡාවකදී අපේ ඔබ වහන්සේම දේශනා කළා මේ වර්ණ සටහනක් කියන එක බාහිරින් එන එකක් නෙමෙයි කියන එක. ඒක ගොඩනැගීමක් එක්ක වෙන එකක් කියන එක. ඊළඟට මේක රූපය පේන්නේ බාහිර රූපයක් ඇහැට පේනවා නොවේ, කෙනා කෙනාට සාපේක්ෂව මේක ගොඩනැගෙන එකක් කියන එක. මේ ප්‍රශ්නය තවදුරටත් තව පොඩ්ඩක් විග්‍රහ කරලා දුන්නොත් තව චුට්ටක් මේ කාරණාව තව පොඩ්ඩක් මේව කරොත් ඒකට සාධාරණයක් වෙනවා. ඔව් එතකොට දැන් මෙතන අපි තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා මේක බාහිරින් එනවා නෑ කියන දෙකම පොඩ්ඩක් පැත්තකින් අපි බහලා තබන්න ඕනේ. ඒ වගේ මේක අභ්‍යන්තරයෙන් ගොඩනගෙනවා කියන එක ඒකත් පොඩ්ඩක් අපි බහලා තියන්න ඕනේ. මොකද මේක එතකොට දැන් බාහිරින් එනවා නම් මොකද්ද බාහිරින් එන්නේ කියලා අපි හොඳට බලන්න ඕනේ. එතකොට දැන් මේක බලාගෙන යනකොට අපිට පේන්න පටන් ගන්නවා දැන් අර අපිට අතීත මතක සටහන් නැති තැනකදීත් අපිට යමක් පේන්නේ නැහැ. අතීත මතක සටහන් නැති තැනකදීත් අපිට සියලු මතක සටහන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා නම් ඒත් අපිට යමක් පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේක අර විඥානය කියන එක තොරව මේ යමක් පේන්නෙත් නැහැ. හැබැයි ඒක තිබ්බ පළියට ඒ ටික ගොඩ නැගින්නෙත් නෑ අපිට පේන විදිහට මේ ආලෝකය එහෙම නැත්නම් රූපය ඇහැ කියන මෙන්න මේ සාධක ටික තිබුණා පළියට ඒක මේ ඒ ටික නැතුව මේක පේන්නෙත් නෑ වගේ අපිට පේන්න පටන් ගන්නවා. හරිද? දැන් මෙන්න මේ විදිහට මේ කොයි පැත්තෙන් බැලුවත් අපිට පේනවා මෙතන මේ බහුහේතුකව ගොඩ නැගෙන එකක් කියලා පේනවා. ඔව් දැනට ඔබ තියාගන්න මේක බහුහේතුකයි කියලා. හරිද? බහුහේතුකයි කියලා දැනට තියාගන්න. මොකද ඔබ ඉන්න මට්ටමට අනුව තමයි මම මේක කියන්නේ. ඊට පස්සේ දැන් ඔබ දැන් යම් කිසි දෙයක් බාහිර තියනවාය කියලා ඔබ ගන්න තැන දැන් ඔබ පනවගෙන යම් කිසි දෙයක් බාහිර නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔබ දැන් යම් කිසි දෙයක් බාහිර තියනවා කියලා ඔබ පනවගෙන ඉන්නවානේ. පැනවීමක්. යම් පැනවීමක් තියෙනවානේ. ඒ පැනවීමයි ඔබ දැන් ඇත්තටම බාහිර තියෙන එකයි ඒ බාහිර යමක් තියෙනවා නම් ඇත්තට මේ බාහිර තියෙන එකයි ඔබේ පැනවීමයි එකක්ද දෙකක්ද? අන්න ඒක හොඳට බලා ගන්න ඕනේ. දැන් කොහොම බැලුවත් අපි කලිනුත් අර කතා කරා. දැන් එතකොට දැන් මේ අපේ තියෙන මේ සංකල්ප වලට අනුකූලව මේක බැලුවොත් දැන් අපි තුමෙන් පුද්ගලයෙක් ඉන්නවා කියලා. දැන් මේ පුද්ගලයෙක් ඉන්න තැන ගත්තොත් හිතන්න දැන් ඔබේ ඥාතියෙක් ඉන්නවා කියලා. එතකොට දැන් අපිට පේනවා දැන් මේ ඥාතිය ගැන ඔබගේ නොයෙකුත් දෘෂ්ටි ටිකක් තියෙනවා, දැනීමක් තියෙනවා. මේ ඉන්නේ මගේ බිරිඳ, මේ ඉන්නේ මගේ ස්වාමි පුරුෂයා, එයා හොඳයි, එයාගේ ගැන මෙහෙම ටිකක් තියෙනවා. අපිට පේනවා දැන් අපි මෙන්න මේ සංකල්ප ටික, ඒ කියන්නේ අපි අර පුද්ගලයා ගැන ගොඩනැගිලා තියෙන යම් සංකල්ප ටිකක් තියෙනවා. ඒ සංකල්ප ටික අයින් කරොත් අතනම කවුද ඉන්නේ? අන්න ඔතන තමයි අපිට ගැටෙන රූපයක් හම්බ වෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් අපිට පේනවා දැන් අපි දැන් මෙතන කරගෙන ඉන්න තියෙන තැන එතකොට අපිට පේනවා මේ සංකල්ප කොයි පැත්තේ තියෙන පැත්තක්ද කියලා. මම මේ කියන්නේ දැන්ට අභ්‍යන්තරය කියන එක අභ්‍යන්තරේ තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද අභ්‍යන්තරේ තියෙනවා නෝක එක දිගට තියෙන්නේ බෑ. ඒකත් ඒ මොහොතනේ පහළ වෙන්නේ සමහරට ඒ පුද්ගලයා. දැන් ওই පුද්ගලයා කොහෙද ඉන්නේ කියලා. දැන් ඔබේ දැන් ඥාතිය ස්වාමි පුරුෂයා බිනි අම්මා තාත්තා එහෙම නැත්නම් දරුවා ගැන මම මේ වෙලාවේ කියන වෙලාවටයි මතක් වෙන්නේ. එතකොට ඒක කලින් තිබුණෙත් නැහනේ. කලින් තිබුණෙත් නැහැ. ඒක කියන වෙලාවට තමයි මතක් වෙන්නේ. ඒකට කියන වෙලාවට මතක් වෙන වෙලාවට එහෙම නැත්නම් දකින්න වෙලාවට ඇහෙන වෙලාවට තමයි ඒක මතක් වෙන්නේ. ඒක ගොඩ නැගෙන්නේ. එතකොට මේ මොහොතේදී මේ ගොඩ නැගෙන කොටත් අර ගොඩ නැගෙන අර සංකල්ප ටික අපි පැත්තකින් තිබ්බොත් ඒක අභ්‍යන්තරේ තියෙනවා බාහිරේ තියෙනවා කියලා පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ඒ සංකල්ප ටික අයින් කරොත් ඒ සංකල්ප ටික බාහිර තියෙනවා කියලා අපිට කියන්න බෑනේ. අන්න එතකොට පේනවා එතන එහෙම එකක් නැහැ කියලා. හරි එහෙනම් ඒක අයින් කරොත් එතකොට එහෙනම් අපිට එතන කවුද ඉතුරු වෙන්නේ? එහෙම ගන්න දෙයක් ලැබෙන්නේ. ගන්න දෙයක් නෑ. අපි දැනට අපි හිතමු එහෙනම් එතන එහෙම නැත්තම් ඔතන පදාර්ථයක් තියෙනවා. අපි හිතමු පටවියක් තියෙනවා කියලා. ආයෙනම් තියෙන එතන පටවිය. අපි එහෙම ගත්තොත් අපිට ගන්න වෙන්නේ අපිට පටවිය කියලානේ ගන්න වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි අර පුද්ගලයා ගැන සංකල්ප ටික ඔක්කොම අයින් කරාට පස්සේ එතන එහෙම නැත්තම් පදාර්ථයක් නේ ඉතුරු වෙන්නේ. එතකොට අපි ඇත්තටම බැඳිලා තියෙන අර පදාර්ථයට දර සංකල්පෙටද?
දැන් අපේ ප්‍රශ්නේ ඔක්කොම වෙලා තියෙන්නේ දැන් ඔක්කොම දැන් අපි සියලු දේවල් කරලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? අර සංකල්ප අර සංකල්පයේ මේ විහිුවේ උදෙසානේ. හරිද? දැන් සියලු දේවල් ඔක්කොම කරන්නේ මෙන්න මේක වෙනුවෙන් මේ සංකල්පය වෙනුවෙන්නේ. නැතුව අර පදාර්ථය වෙනුවෙන් නෙමෙයිනේ. හරිද? දැන් අපි එතකොට දැන් ඔන්න අපිට පේනවා දැන් මෙතන දෙකක් තියෙනවා කියලා. තව උපමාවකින් මම මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි හිතමු දිලිසෙන මොකක් හරි එකක් ඔබට දෙනවා. දෙනකොට ඔබට කියනවා මේක රත්තරන්, මේක කිලෝ, මේක බොහොම වටින පෞරාණික මේ භාණ්ඩයක්, මේක බොහොම තනි රත්තරෙන් හදලා තියෙන්නේ, මේකට අල්ලලා තියෙන්නේ මැණික් ගල් කියලා ඔක්කොම ටික කියලා දෙනවා. දැන් ඕක කිව්ව ගමන් අපි දැන් මේකට බැඳිලා ඉන්නේ ලොකුවටම. දැන් මේක ඊට පස්සේ අපි පරිස්සම් කරන්න යනවා. අපි එහෙම ගෙදර තියෙන අල්මාරියට දාලා ලොක් කරලා මේ විදිහට බොහොම පරිස්සමෙන් ඇති තැනක මේක තියනවා. ඊට පස්සේ අපි ඒ ගැන හිතනවා. මෙන්න මේ විදිහට ඔක්කොම මෙහෙම ඉන්නවා කියලා හිතන්නකො. දැන් මෙහෙම ඉන්න අතරදී කවුරු හරි ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා කියනවා මේක රත්තරන් නෙමෙයි කියලා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා බලලා පරීක්ෂා කරලා කියනවා මේ මැණික් නෙමෙයි, මේ කිසි වටිනාකමක් නැහැ කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවානේ අපි තුල. එතකොට දැන් අපිට පේනවා දැන් එතකොට දැන් අර පදාර්ථයේ නොතිබිච්ච එකක් අන්න ගොඩ නැගිලා තියෙනවා. දැන් මොකද දැන් මේක රත්තරන් නොවන බව, මැණික් නොවන බව, අර මේක කිසි වටිනාකමක් නැති බව කියන එක කිව්ව ගමන් අපිට අරකට මොනවා වුණත් කමන්නේ කියන එකක් එනවනේ. අර කියන දෙයට මේ කියන්නේ ඒ කියන භාණ්ඩේ විනාශ වුණත් එකයි, කවුරු හරි හොරකම් කරන් ගියත් එකයි, මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අපි ඕක රත්තරන් කියලා හරි මැණික් හරි කියලා හිතාගෙන ඉන්නකොට කවුරු හරි හොරකම් කරන් ගියෝ මහා ගැටලුවක් එනවා. එතකොට දැන් අපිට පේනවා දැන් අර සංකල්පේ අයින් වුණා. සංකල්පේ අයින් වුණාට දැන් තාම පදාර්ථය ඉතුරුයි. එතකොට දැන් අපිට පේනවා දැන් පදාර්ථය ඉතුරු වුණාට අර සංකල්පය අයින් වෙච්ච හින්දා දැන් මෙතන මොකුත් එහෙම දෙයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට දැන් අපිට පේනවා මෙතන දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මේ සංකල්පයයි පදාර්ථයයි. දෙකක් තියෙනවා කියලා හොඳට පේනවා. හරිද? එතකොට සංකල්පය වෙනම එකක්, පදාර්ථය වෙනම එකක්. හැබැයි දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? අර සංකල්පය පදාර්ථයේ තියෙනවා කියලාද හිතන් ඉන්නේ? එහෙම නැත්නම් සංකල්පය මේ පැත්තෙන් ගොඩ නැගිච්ච සිතුවිල්ලක් තුල තියෙනවා කියලාද හිතන් ඉන්නේ? අන්න ඔතනයි අපි තෝරගන්න ඕනේ කාරණේ. එතකොට දැන් ඇත්තටම අපි සිතුවිල්ලක් කියනකට වඩා ඕක අපි කියනවා නාම ධර්මයක් කියලා. එතකොට දැන් මේ සකස් වෙච්ච අර සංකාර කියලා අපි මුලින් විස්තර කරේ සකස් වෙච්ච සකස් වීමක් කරා ගොඩ නැගිච්ච අර කියන්නේ චිත්තදව ගොඩ නැගිච්ච එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක හැම වෙලාවෙම අපි හිතන් ඉන්නේ කොහේ තියෙනවා කියලාද? අර පදාර්ථය තුල තියෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. හැබැයි දැන් මේක ඇත්තටම අපිට පේනවනේ මේක මහා මුලාසහගත ස්වභාවයක් තියෙනවා කියලා. මොකද දැන් අර සංකල්පය අර පදාර්ථය තුල නැහැනේ. දැන් ඔබේ ඥාතිය බිරිඳ කියන එක අර පදාර්ථය තුල නැහැනේ. ස්වාමි පුරුෂයා කියන එක අර පදාර්ථය තුල නැහැනේ. හැබැයි දැන් අපි මේ සංකල්පය අරකයි මොකද කරන්නේ? ගැට ගහනවා. ගැට ගහලා තමයි ඉන්නේ. දැන් ඔය මට්ටමින් ඕක දැනට තෝරගන්න. ඊට පස්සේ ඔබ බලන්න ඕනේ පදාර්ථය කියන්නේ මොකක්ද? ඒකට පදාර්ථය කියන එක දැන් අපි ගිහිලා අල්ලනවා. හරි එහෙනම් දැන් පදාර්ථය තියෙනවනේ. ඒක අල්ලනවා. ඇල්ලුවාන් පස්සේ දැනෙන්නේ මොකද්ද? ස්පර්ශ රූපය. එතකොට ස්පර්ශ රූපය. එතකොට ස්පර්ශ රූපය කොහෙටද දැනෙන්නේ? ඒත් හිතට. එතකොට අපිට පේනවා ස්පර්ශ රූපය කියන එකත් දැන් ස්පර්ශය කියලා අපි හදාගෙන තියෙන අර පටවි ගති හරි තද ගති හරි පදාර්ථමය ස්වභාවයක ගතියක් තියෙනවා නම් ඒකත් විඥානයකින් සිතකින් තොරව හටගන්නේ නැහැ කියලා. දැන් උපමාවක් අරගෙන මම මේ කියන්නම්. දැන් මම මේ වීදුරුව ගත්තා. හරිද? දැන් මම මේ වීදුරුව අල්ලනවා. මේ වීදුරුව අල්ලනකොට දැන් මේකේ තද ගතිය තියෙන වීදුරුවේද අතේද? අපිට දැනෙන්නේ වීදුරුවේ තියෙනවා වගේ. ඔව් වීදුරුවට අපි පනවලා තියෙනවා. ඔව්. හැබැයි අපි හොඳට පරිස්සමෙන් බැලුවොත් මේක තියෙන්නේ අර තද ගතියේ අර පදාර්ථමේ ස්වභාවයකට අපි ගොඩනගලා තියෙන තද ගතිය. එහෙම නැත්නම් මම මේ වතුර අල්ලනකොට ආපෝ ගතිය හරි. ඒක තියෙන්නේ අතට. ඒ කියන අතෙත් නොවන වීදුරුවෙත් නොවන වතුර වලත් නොවන තැනක. යම්කිසි ගොඩනැගීමක් කරා ඒ තුනටම ඒ දෙකටම අයිති නැති තැනකින් මෙන්න මේක පහළ වෙනවා.
මෙන්න මේ දැකටම අයිති නැති තැනකින් පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා දැන් අපි අර සංකල්ප රූපය අයින් කරාන් පස්සේ අන්න අපිට ඉතුරු වෙනවා මොකද? පදාර්ථමය රූපේ. පදාර්ථමය රූපය මොකටද අයිති කියලා බැලුවාන් පස්සේ අපිට පේනවා පදාර්ථමය රූපය අභ්‍යන්තරයට අයිතිත් නැහැ, බාහිරට අයිතිත් නැහැ කියලා. එහෙනම් මොකද්ද එතකොට? එතකොට මොකද්ද ඉතුරු වෙන්නේ? දැන් ඔතනට යනකොට ඔන්න ඔතනට යනකොට අපිට පේන්න පටන් ගන්නවා මේක නම් පොඩ්ඩක් භාවනාවක් විදිහටම කරලා බලුවා නම් වඩා හොඳයි. අපිට පේනවා එතකොට දැන් මෙතන තියෙනවා යම් ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශ රූපයක්. එතකොට මේ ස්පර්ශ රූපය මොකක්ද කියලා මට ඔබ වඩා හොඳයි මේක ඇස් දෙක පියාගෙන කරා නම් අපි ඉස්සරහට තව චූලසුන්න සූත්‍රය විග්‍රහ කරනකොට මේක හොඳට විග්‍රහ කරගමු හොඳට ගැඹුරින්. එතකොට අපිට පේනවා මෙන්න මේක. දැන් ඔබ ආනාපාන සති භාවනා හරි ඔය මොකක් හරි මොන එක කරත් කරන්නේ ඔච්චර තමයි. ඒ කියන්නේ දැන් මේ ස්පර්ශ රූපය වෙනම තියෙනවා. ඒ ස්පර්ශ රූපය දැනෙන්නා වෙනම ඉන්නවා. ඔබ හොඳට පරිස්සමෙන් බැලුවොත් ඔබට පෙනේවි මේක කරලා බලන්න. හොඳට බැලුවම පස්සේ පෙනේවි ස්පර්ශ රූපය වෙනම තියෙනවා. ඊළඟට මොකද්ද? දැනෙන්න වෙනම ඉන්නවා. මෙතන තැන් දෙකක් තියෙනවා. එතකොට දැන් අපි මේ යමක් අල්ලගෙන ඉන්නකොට අපිට පේනවා දැන් උදාහරණයකට මම මෙහෙම මගේ අත අල්ලගත්තට පස්සේ මේ අතේ කියන්නේ මේ ඇඟිල්ල අල්ලන් ඉන්න තැන මෙතන ස්පර්ශ රූපය වෙනම තියෙනවා. ඊට පස්සේ අපි පේනවා මේක පිටිපස්සෙන් කවුරු හරි ඉඳන් මේක නිරීක්ෂකයෙක් ඉන්නවා කියලා. හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම තැන් දෙකක් තියෙනවා මෙහෙම. එතකොට මේ තැන් දෙක පේන්න පටන් ගන්නවා මේ අනන්ත වූ අවකාශයක මේ විදිහට තැන් දෙකක් තියෙනවා කියලා. එකක් මේ ස්පර්ශ කියන රූපයයි ඊළඟට මේ නිරීක්ෂකයයි. ඔන්න හොඳට බලන් ගියන් පස්සේ අපිට පේනවා මේකත් දැන් අර පදාර්ථය කියන එක දැන් මෙහෙම තැනකට ලඟු වෙලා තියෙනවා කියලා. ඊළඟට ඕක කොහොමත් බලාගෙන යනකොට මේ මහා අවකාශයක්ම තුල මෙහෙම රූප දෙකක් ගොඩනැගිලා තිනවා කියලා තැන් දෙකක් ගොඩනැගිලා තිනවා කියලා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට ওই තැන් දෙකේ එක තැනක් අයින් වුණොත් අනිත් තැන පවතිනවාද? එතකොට හොඳට පේනවා අපිට මේක දැන් මේ ස්පර්ශ රූපය කියන තැන පවතින්නේ අර නිරීක්ෂකයා ඉන්නකම් විතරයි. ඒ වගේම නිරීක්ෂකයා පවතින්නේ අර ස්පර්ශ රූපය කියන තැන තියෙනකම් විතරයි. එකක් තිබුණොත් විතරයි අනිත් එක පවතින්නේ. එකක් ඉවත් වුණොත් අනිත් එක පවතින්නේ නැහැ. එතකොට පේනවා මේ එකක් මත එකක් පිහිටපු අන්‍යෝන්‍ය වශයෙන් සාපේක්ෂව ගොඩනැගිච්ච එකක් කියලා. ඒක හරියට මේ අප්පුඩියක් වගේ කියලා. අන්න එතකොට ඔව් මේක අප්පුඩිය උදාහරණය තමයි හොඳටම ගන්න වෙන්නේ. එතකොට අන්න අපිට පේනවා මෙතනදී එතකොට මේ තැන් දෙකත් පවතින එකක් නොවන බව. එතකොට පවතින එකක් නොවන බව. එතකොට මේකෙත් මෙතන තියෙන්නේ ඇත්තටම අර මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ කියන න්‍යායට අනුකූලව තමයි එක්තරා විදිහකට තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේකේ ඔච්චර සංකීර්ණව ගන්න නැතුව මේකේ දැන් නිරීක්ෂකයා නැතුව ස්පර්ශ රූපය පවතින්නෙත් නැහැ. ස්පර්ශ රූපය නැතුව නිරීක්ෂකයා පවතින්නෙත් නැහැ. එතකොට පේනවා මේ දෙකම විඥානයේ පැනවීම දෙකක් කියලා. ඉතින් ඕක ආයෙ හොඳට බලාගෙන යනකොට එතකොට පේන්න පටන් ගන්නවා මෙතන තියෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි කියලා. එතකොට ඔය තියෙන සංඥා මාත්‍රය මොකද්ද කියලා බලාගෙන යද්දී අපිට පේනවා ඒ සංඥා මාත්‍රයක් එක වෙලාවකට තියෙනවා මේ සංඥා මාත්‍රයක් නැති එකක් විදිහට පේනවා. ඊට පස්සේ ආයෙ හොඳට බලාගෙන බලනකොට නෑ කියන්නේත් ආයෙ සංඥා මාත්‍රයක්. එහෙනම් මොකද මේක ඇතද නැතද? ඇත නැත අන්ත දෙකට යන්න බෑ. ඇතද නැත කියලා මේක ඇත කිව්වත් ඒක සංඥා මාත්‍රයක් නැත කිව්වත් සංඥා මාත්‍රයක්. අන්න ඕක ඉක්මවා ගිහිලා මේකේ ගැඹුර දකින්න පටන් ගන්නවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය ගැඹුර දකින්න ඕනේ ඒ පරේක්ෂණය තමා තුලින්ම කරගෙන යමින්. එතකොට අපිට කියන්න බෑ කොයිම වෙලාවකවත් කෙනාට දැන් ඇත්තටම මේ වෙලාවේ ඔබ වහන්සේ මේ කාරණාව ගෝචර කරගෙන තියෙන විදිහ සහ ඒ කාරණාව යම්කිසි ආකාරයකින් සරලව අපිට විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරනවා. හැබැයි කෙනෙක් ඒ කාරණාව මේ විදිහටම නොදකින්න පුළුවන්. නමුත් උන්වහන්සේ බොහොම වැදගත් කාරණාවක් අද දවසේ අපිට මතු කළා. ඒ තමයි පින්වතුනි මේ අපි ගාව තියෙන මේ 12 පොලේ ඇත්ත මොකක්ද කියන එක. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා මේ 12කට විග්‍රහ කරන මේ ආයතන 12 යථා ස්වභාවය තෝරගන්නට යම්කිසි ආකාරයකින් මේ කාරණාවන් අපිට නිසකයෙන්ම මේ කාරණාව මෙහෙමමයි කියලා ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ කාරණාව යම්කිසි මට්ටමකින් ගෝචර කරගන්නට මේ කාරණාවන් අවබෝධ කරගන්නට අපිට පුළුවන් ආකාරයකින් ඒ මට්ටම් විග්‍රහ කරලා දෙන්නයි මේ උත්සාහ දරන්නේ. එතකොට ඒ තුලින් යමක්
අවබෝධ කරගෙන උන්වහන්සේ බොහොම පැහැදිලිව සඳහන් කළා මේ පරේක්ෂණය කරලා බලන්න කියන එක. තමා විසින් මේ පරේක්ෂණයට භාජනය වෙන්න කියන එක. ඒ ඔස්සේ මේ කාරණාවන් අවබෝධ කරගන්නට ඔබ උත්සාහවන්ත වෙයි කියලා අපි විශ්වාස කරනවා.